දන්නවා අපි කොවිඩ් රෝගය වළක්වා ගැනීමට ප්‍රධාන අවියක් ලෙස භාවිතා කරනවා එන්නත්කරණය. පසුගිය දිනවලත් අපි මේ ගැන කතා වුණා ගර්භණී කාන්තාවන් එන්නත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව. අවාසනාවකට මේ දක්වා ගර්භණී කාන්තාවන්ගේ මරණ 23ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මෙය තවදුරටත් වර්ධනය වෙන්නට නොදී වළක්වා ගැනීමට අපි සියලු දෙනා වගකීමෙන් වැඩ කළ යුතුයි. මේ පිළිබඳ කතා කිරීමට සහ සියලු ජනතාවට පණිවිඩයක් ලබා දීම සඳහා අපි ආරාධනා කරා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතාට. එතුමා තමා ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්. අපි එතුමාගෙන් මේ තොරතුරු තවදුරටත් අසා ගනිමු. අපි ගර්භණී මව්වරු පිළිබඳව දිගටම කතා කරා. මේ කතා කරද්දී පළවෙනිම කාරණය තමයි මේ කොවිඩ් ආසාදනය ගර්භණී මව්වරුන්ට හැදුනොත් ඒ සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතා තරමක් දරුණු වෙන බව. මේකෙදි ගර්භණී මවට පමණක් නෙමෙයි කුස තුල සිටින දරුවාටත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කියනවා නම් ගර්භණී මවක් මේ කොවිඩ් ආසාදිත වුණාට පස්සේ කුස තුල සිටින දරුවා નિયમિત දිනට කලින් බිහිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම මව් කුස තුල දරුවා මිය යාමට පවා අවදානමක් තියෙනවා. ඒ වගේම નિયમિત දිනයට කලින් බිහිවන දරුවන්ට එතකොට මොළේ වර්ධනයේ අඩුකම ඊළඟට පෙනහළු වල වර්ධනයේ අඩුකම වගේ දේවල් නිසා ඇතිවන සංකූලතාවයට ලක් වෙනවා. ඒ නිසා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි කොවිඩ් ආසාදිත මවකට කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇතිවීමට ඇති අවදානම වැඩි. ඒ නිසාම වැඩි සත්කාරයකක වලට ඇතුල් වෙන්න ඒ වගේම මාතෘ මරණයක් සිදුවන්න බපවා අවදානම මේ කොවිඩ් ආසාදනයත් එක්ක ගර්භණී මවකට වැඩි වෙනවා. ඉතින් මේ වගේ දෙයකදී කොහොමද ගර්භණී මවක් ආරක්ෂා වෙන්න ඕන කියන එක අපි පුන කියලා තියෙනවා. ඒකෙන් පළවෙනිම දේ තමයි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම. නමුත් අද තියෙන තත්ත්වයක් එක්ක මේ සෞඛ්‍ය පුරුදු වලින් පමණක් ගෙදරට වෙලා පරිස්සම් වෙලා හිටියට විතරක් ගර්භණී මවක් ආරක්ෂිත වෙන්නේ නැහැ. මොකද හේතුව සමහර විට ගර්භණී මව හොඳින්ම ආරක්ෂා වුණත් ගෙදර අනිත් පුද්ගලයන් පිටතට යන්න පුළුවන්. ඔවුන් මේ ආසාදනය නිවසට රැගෙන එන්න පුළුවන්. ඒ නිසා ගර්භණී මවකට මේ අනිත් සෞඛ්‍ය පුරුදු වලින් පමණක් ආරක්ෂාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එන්නත්කරණයට යොමු වීම වැදගත් වෙනවා. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නය තමයි මේ එන්නත ආරක්ෂිතද කියන එක. පළවෙනිම උත්තරය තමයි මේකට එන්නත නැතුව ඔබ ඉතාමත්ම අනාරක්ෂිතයි. ඒ නිසා එන්නත්කරණයට යොමු වීම ඉතා වැදගත්. ඒ වගේම මේ එන්නත් ආරක්ෂිතයි කියන්නේ මේ වෙන විට ප්‍රමාණවත් දත්ත ලැබෙමින් පවතිනවා. අපි දන්නවා මේ එන්නත් දියුණු කරලා තියෙන ඉතාමත්ම කෙටි කාලයක් තුළ දැන් එන්නත් භාවිතා කරලා තියෙන වසරක විතර කාලයක්. නමුත් මේ වෙන විට ලැබෙන දත්ත අනුව ඒ කියන්නේ ඇමරිකාවේ 1,30,000ක් පමණ ගර්භණී මව්වරුන්ට එන්නත් ලබා දීලා ලැබපු පරීක්ෂණ දත්ත තියෙනවා. මේ වෙනකොට ස්කොට්ලන්ඩ් වල තවත් 4,000ක් පමණ ගර්භණී මව්වරුන්ට එන්නත් ලබා දීලා උන්ගේ දත්ත ලැබිලා තියෙනවා. ඒ වගේම එක්සත් රාජධානියේ තවත් පරීක්ෂණයක් මගින් ඔප්පු කරලා තියෙනවා මේ එන්නත් ලබාගත් ගර්භණී මව්වරුන්ගේ සහ ඔවුන්ගේ දරුවනුත් එන්නත් ලබා නොගත් ගර්භණී මව්වරුන් සහ ඔවුන්ගේ දරුවනුත් පරීක්ෂා කර බලද්දී මේ දෙගොල්ල අතර කිසිම වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ සංකූලතා අතර කිසිම වෙනසක් නැහැ කියන්නේ. ඒතර මේ වගේ දත්ත අපිට මේ වෙනකොට තියෙනවා මේ එන්නත් ආරක්ෂිතයි කියන එක සම්බන්ධව. ඊට අමතරව මේ වෙන විට ලංකාවෙත් 30000කට විතර ආසන්න පිරිසක් සයිනෝෆාම් එන්නත ලබාගෙන තියෙනවා. ඔවුන්ගෙනුත් කිසිම සංකූලතාවයක් වාර්තා වෙලා නැහැ. එතකොට එන්නත ආරක්ෂිතයි කියන එකට පළවෙනිම කාරණේ තමයි එන්නත නැතුව ඔබ අනාරක්ෂිතයි. ඒ වගේම එන්නත් ආරක්ෂිතයි කියන එකට ප්‍රමාණවත් දත්ත මේ වෙන විටත් තිබෙනවා. ඊළඟ කාරණේ තමයි මේ කුමන එන්නතද ඔබ ලබාගත යුතු කියන එක. ගර්භණී මව්වරුන්ට දෙන්න මේ දක්වා අපි ලංකාවේ අනුමත කරලා තිබුණේ සයිනෝෆාම් එන්නත පමණයි. නමුත් පහුගිය සිකුරාදා ඒ පිළිබඳ උපදේශන කමිටුවෙන් අනුමැතිය ලැබුණ අනිත් එන්නත් වර්ග තුනටම ඒ කියන්නේ ස්පුට්නික් V එන්නත හැර අනිත් සියලුම එන්නත් වලට මේ වන විට ගර්භණී කාලයේදී ලබා දීමට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම ගර්භණී කාලයේ මුල් සති 12 එන්නත ලබා ගැනීමෙන් වැළැක්විය සිටිය යුතු නැහැ. ඔබට ගර්භණී සමයේ ඕනම අවස්ථාවක ඒ සිත සඳහන් කරපු ඕනම එන්නත් වෙනත් වර්ග 4න් ඕනම එකක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අනිත් තවත් එන්නත් පිළිබඳ තවත් ගැටලුවක් තිබුණා. මොකද මේ ගර්භණී සමයේ සෑම ගර්භණී මවකටම
පිටගැස්ම එන්නත ලබා දෙනවා. මේ එන්නත ලබා දීමේදී පිටගැස්ම එන්නත ලබා ගන්න කාලයේදීම මේ එන්නත ලබා ගැනීම සුදුසුද කියන එක. දැනට අපි නිර්දේශ කරලා තියෙන්නේ මේ එන්නත් එකම එකවරවත් ලබාගත හැකි. එහෙම නැතුව කිසියම් ගැටලුවක් තියෙනවා නම් පළමුවෙන්ම ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමට ලබා ගන්න කොවිඩ් එන්නතට. කොවිඩ් එන්නත පළමුව ලබාගෙන ඉන්පසු ඔබට අවශ්‍ය නම් පිටගැස්ම එන්නත ධර්මයක් දුරට කල් දැමීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ එන්නත් දෙක අතර කිසියම් ගැටලුවක් තියෙනවා නම් පළමුව ඔබ ලබාගත යුත්තේ කොවිඩ් එන්නතයි. ඒ කරුණ තමයි එන්නත්කරණය සම්බන්ධව කියන්න තියෙන්නේ. ඊළඟට මේ එන්නත්කරණය වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එන්න සති 2 ඇතුළත සියලුම ගර්භණී මව්වරුන් තමන්ගේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හමු වෙලා එන්නත ලබාගත හැකි ස්ථානය පිළිබඳ විස්තර දැනගන්න. බොහෝ වෙලාවට ඔබට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබෙන සායනයේදී එන්නත ලබා ගන්න පුළුවන් සෙනසුරාදා දිනේදී. එහෙම නැත්නම් ඔබ ප්‍රදේශයේ තිබෙන සායනයට පැමිණලා හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න පුළුවන්. ඔබ එන්නත ලබාගත යුත්තේ කුමන අවස්ථාවේද කියන ප්‍රශ්නයට විසඳුම තමයි ඔබට ලබාගත හැකි පළමුවෙනි අවස්ථාව. ඒ කියන්නේ මේ සතියේ පුළුවන් නම් මේ සතියෙම ලබා ගන්න. එහෙම නැත්නම් ඊළඟ සතිය හැකි ඉක්මනින් මේ අගෝස්තු මාසෙ ඉවර වෙන්නට පෙර ඔබ එන්නත පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට ඉක්මන් වෙනවා නම් හොඳයි. දැනට තියෙන තත්ත්වයක් එක්ක සියලුම ගර්භණී මව්වරු මේ එන්නත්කරණයට ලක්වීම තමයි අපි නිර්දේශ කරන්නේ ප්‍රසවහාන ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් විදිහට.